समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु संघमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තී. සද්ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස හැම දෙනාම සෝදානම් වෙන්නේ ලෞතර ශාන්ති නායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන සවාසූ දහසක් ධර්මස්කන්ධය අතුරින් ඉතාමත් අල්ප මාත්‍ර වූ ධර්මකාරණයක් සිහිපත් කරගන්න. මේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ස්වාමින් වහන්සේලා විසින් දේශනා කරන්නට යෙදුන මේ ධර්ම දේශනා බොහෝම වමනාවෙන් ශ්‍රවණය කරන බව අපි හොඳාකාරව දන්නවා. මේ පින්වත් පිරිස නමුත් සිහිපත් කරගන්නට ඕන, අපිට මේ ධර්ම ශ්‍රවණය කරන්න ලැබුච්ච අවස්ථාව සංසාර ජීවිතේ දුර්ලභව ලැබුණු අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ නිතර අනුශාසනා කරපු දෙයක්, නිතර නිතර සිහි උපද්දවපු කාරණයක් තමයි මේ ලෝකයේ දුර්ලභ කාරණා කිහිපයක් තියෙනවා. ඒ දුර්ලභ කාරණා අතර එක දුර්ලභ කාරණයක් තමයි ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන එක. බුදුරජාණන් වහන්සේගේ වචනේ මේ සිහිපත් කරනවා නම් දුර්ලභංච සද්ධම්ම සවණං කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ධර්ම ශ්‍රවණය කියන එක දුර්ලභ වූ කාරණයක්. ඒ දුර්ලභයි කියලා කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම හැමදාම හැම කාලයකම ලැබෙනවා කියන දෙයක් නෙවෙයි. බොහොම කලාතුරකින් වෙන්න පුළුවන් දෙයක් තමයි දුර්ලභයි කියලා කියන්නේ. ඉතින් මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕන, මේ පින්වත් පිරිස සංසාර ජීවිතේ යම් ආකාරයක කුසලයක් දියුණු කිරීමේ විපාකයක් වශයෙන්, පුණ්‍ය විපාකයක් වශයෙන් ලැබුණු අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණා කියලා කියන්නේ. දැන් මේ පින්නතුන් අහලා ඇති දහම් සොඳ ජාතකය, ඒ වගේ කතා ප්‍රවෘත්තීන් වල අතීතයේ උතුමන් වහන්සේලාට ධර්මය අධර්මය කියන වචන ભેදයක්වත් ඇහිච්ච නැති කාල තිබුණා. එක දහම් පදයක්වත් අහන්ට නොලැබුණු
කාල තිබුණා. එතකොට ඒ අය ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය හොයාගෙන ගියා. නමුත් අපට අද උදෑසන ඉඳලා රාත්‍රී කාලය වෙනකන් මොන තරම් ක්‍රම තියෙනවද ධර්මය ඉගෙන ගන්න. ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන තරම් මාර්ග තියෙනවා. පරිශීලනය කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. එතකොට අපි ඒ අවස්ථාව ලබා ගත්තේ අපිම සංසාර ජීවිතේ පූර්ණණය කරන ලද කුසල කර්මයක විපාකයක් වශයෙන්. හැබැයි අපි කල්පනා කළ යුතුම දේ තමයි එසේ දුර්ලභව අපේ ලබාගත් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. ඒ සඳහා මොකද්ද කළ යුත්තේ? මේ ශ්‍රවණය කරන ධර්මය මනාව සිහිනුවණින් ශ්‍රවණය කරමින් හිත්හි ධර්මය හොඳට ධාරණය කරගන්නට ඕන. ඒ ධාරණය කරගන්න ධර්මය ශක්ති පමණින් ජීවිතයට එකතු කරගන්න කවුරුත් හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. ඉතින් එය ධර්මාවාදයක් විදිහට මේ පින්නතුන්ට සිහිපත් කරමින් අද අපි මේ පින්නතුන්ට මාර්තුකා කරන ධර්ම දේශනාවට අවතීර්ණය වුණොත් අද අපි මේ පින්නතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයට බොහෝම වැදගත් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රය සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ ආඝාත වග්ගයේ දෙවැනි ආඝාත පටිවිනය සූත්‍රය. ဒုတိ ය ආඝාත පටිවිනය සූත්‍රය කියලා කියන්නේ මේ සූත්‍රයට. මේ සූත්‍රය දේශනා කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ ස්වාමින් වහන්සේලා මූලික කරගෙන මේ ලෝකේ බොහෝ දෙනෙකුට තියෙන මානසික වශයෙන් තියෙන ගැටලුවක් මුල් කරගෙනයි මේ සූත්‍රය දේශනා කරන්නේ. ඉතින් මේ සූත්‍රය මීට කලින් ශ්‍රවණය කරලා තියෙන පින්වත් පිරිස මේ දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා බොහෝ පින්වතුන් ත්‍රිපිටකය අධ්‍යයනය කරනවා, පරිශීලනය කරනවා. එතකොට මේ සූත්‍ර දේශනාව පරිශීලනය කරපු පින්වත් පිරිස ඉන්නත් පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවනේ කලින් දැනගත්ත ධර්මයක් වුණත් එය නැවත නැවත ශ්‍රවණය කළ යුතුයි. මොකද දැනගත්ත දේ තවත් තහවුරු වෙනවා. ඒ වගේම තමයි සැක ඇති තැන් දුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා කලින් අහපු ධර්මයක් වුණත් නැවත නැවත ශ්‍රවණය කරනකොට. ඉතින් අපි මේ සූත්‍ර දේශනාව කාල වේලාවට අනුව විවරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා ඇවැත්නි යම් අරමුණක උපන් ආඝාතය දුරු කළ යුතුයි. එම්බඳු අරමුණක උපන් ආඝාතය දුරු කළ යුතු ආකාර පහක් තියෙනවා. මෙහෙම ස්වාමින් වහන්සේලාට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කාරණය සඳහන් කළායින් පස්සේ ස්වාමින් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි ඒ උපන් ආඝාතය මොනවද? පස් තැනක හටගන්න ආඝාතය කුමක්ද? ඒ ආඝාතය දුරු කරන්නේ කොහොමද කියලා ස්වාමින් වහන්සේලා අහනවා. දැන් අපි පළමුවෙන්ම සිහිපත් කරගන්නට ඕන මොකක්ද මේ ආඝාතය කියලා කියන්නේ. ඉස්සර වෙලාම අපි මේ වචනේ විවරණය කරගෙනීමු. ආඝාතය කියලා කියන්නේ පින්වත්නි යම් අරමුණක ඇතිවෙච්ච ගැටීමට අපි කියන්නේ තරහ, ක්‍රෝධය, ද්වේෂය. එතකොට යම් අරමුණක කෙනෙක්ගේ හිතේ උපන් ගැටීමට කියනවා පින්වත්නි ආඝාතය කියලා. දැන් මේ පින්නතුන් අහලා ඇති ආඝාත වත්තු කියලා සූත්‍රයක් තියෙනවා තරහ හටගන්න හේතු.
එතකොට මේ තරහ හටගන්න හේතු 10ක් දක්වමින් කළ දේශනාවක් තියෙනවා ආඝාත වත්තු කියලා සූත්‍රයක්. ඒ කියන්නේ මේ තරහ හටගන්න හේතු. එතකොට මේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේම ආඝාත වර්ගයේ යටතේ තවත් සූත්‍ර දේශනාවක් තියෙනවා පඨම ආඝාත පටිවිනේ සූත්‍රය. එතකොට දැන් ආඝාත වත්තු කියලා කිව්වේ තරහ හටගන්න හේතු. එතකොට දැන් අද අපි මේ සාකච්ඡා කරන්නේ ဒုတိ ය ආඝාත පටිවිනේ සූත්‍රය. එතකොට මම කලින් සඳහන් කළා පඨම ආඝාත පටිවිනේ සූත්‍රය කියලා එකකුත් තියෙනවා. එතකොට මොකද්ද මේ පටිවිනේ කියලා කියන්නේ? පටිවිනේ කියලා කිව්වේ නැති කරන ප්‍රතිපදාව, ප්‍රතිවිරුද්ධ ප්‍රතිපදාව කියන එක තමයි පටිවිනේ කියලා කියන්නේ. එතකොට මේ සූත්‍රය නමේ අර්ථයෙන්ම පැහැදිලි කරගන්න පුළුවන් දෙවැනි ආඝාත පටිවිනය සූත්‍රය කියලා කියන්නේ ද්වේෂය නැති කිරීමේ දෙවෙනි ප්‍රතිපදාව. එතකොට පඨම ආඝාත පටිවිනය සූත්‍රය කියලා කියන්නේ ද්වේෂය ප්‍රහාණය කිරීමේ පළමු සූත්‍රය. එතකොට අද අපි විවරණය කරගන්නේ සාකච්ඡා කරන්නේ දෙවැනි ආඝාත පටිවිනේ සූත්‍රය. එතකොට ඔන්න මේ පින්නත් පිරිස දැන් සිහිපත් කරගන්න ඕන ආයේ මේ වචනේ ඇහෙනකොට මේ පින්නතුන්ට සිහියට එන්නට ඕන. ආඝාතය කියන වචනේ ඇහුනහම කුමක්ද ආඝාතය කියන්නේ කියලා මේ පින්නතුන්ට සිහියක් උපදින්න ඕන. ඉතින් එහෙම උපදින්නේ මේ වචනේ හොඳට මතක තියාගත්තොත්. එතකොට ආඝාත පටිවිනය කියලා කියන්නේ ද්වේෂය නැති කිරීමේ ප්‍රතිපදාව. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ස්වාමින් වහන්සේලාට මතක් කරනවා ඇවැත්නි යම් අරමුණක උපන් ආඝාතය දුරු කළ යුතුයි. යම් අරමුණක ඇතිවෙච්ච ආඝාතය කියලා කිව්වේ යමක් කෙරෙහි ද්වේෂය හටගත්තා නම් ඒ ද්වේෂය දුරු කළ යුතුයි කියලායි මේ සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කරන්නේ. එසේ ආඝාත පටිවිනයෝ 5 දෙනෙකි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ එහෙම ද්වේෂය නැති කළ යුතු අවස්ථා 5ක් සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඔන්න මෙතන ඉඳලා මේ පින්වත් පිරිස බොහෝම හොඳට සිහියෙන් මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. සරියුත් මහරහතන් වහන්සේ දැන් විවරණය කරනවා කෙනෙකුගේ හිතේ උපන් ආඝාතය දුරු කළ යුතු අවස්ථා 5. ඉතින් මේ කාරණේ අපි හැම දිනාටම බොහෝම වැදගත් කාරණයක් මේ. පින්වත්නි අපට මේ ලෝකයේ තියෙන එක ගැටලුවක් තමයි මානසික වශයෙන් බොහෝ දෙනෙක් අපිත් එක්ක පවා සඳහන් කරන අනේ ස්වාමින් වහන්සේ මට තියෙන ලොකු ගැටලුවක් මේ හිතේ තරහ හටගන්න එක. මේ තරහ හටගන්න එක තරහ ප්‍රහාණය කරන එක පිළිබඳවත් මට ගැටලුවක් තියෙනවා කියලා සමහර අය බොහෝ වෙලාවට සඳහන් කරනවා. ඉතින් මේක අපි හැම දිනාටම තියෙන මානසික වශයෙන් සුවයක් ඇති කරගන්න පුළුවන් අති ශ්‍රේෂ්ඨ සූත්‍රයක්. මොකද මේ සූත්‍ර දේශනාවේ තියෙන විශේෂත්වය තමයි සරියුත් මහරහතන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරනවා ද්වේෂය හටගන්න විදිහත්, ඒ කියන්නේ ද්වේෂය හටගන්න අවස්ථා ගැනත්, ඒ වගේම ඒ අවස්ථාවල ද්වේෂය හටගත්තොත් ඒ ද්වේෂය දුරු කරන්නේ කොහොමද කියලත් සරියුත් මහරහතන් වහන්සේ විස්තර කරනවා. හේතුව කියලා ඒ හේතුව නැති කරොත් ඵලය නැති වෙන්නේ මෙහෙමයි කියලා බොහෝම පිළිවෙලට සරියුත් මහරහතන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා. දැන් අපිට තියෙන ලොකු ගැටලුවක් තමයි අපේ හිත සකස් කරගන්න යනකොට අපිට මේ හිත සකස් කරගන්න ඕන තරම් උපදෙස් හම්බෙනවා. ඒ කියන්නේ හිත සකස් කරගත යුතුයි කියන තැනට කතා කරන අය ඉන්නවා. නමුත් ප්‍රතිපදාවක් පෙන්වන අය බොහොම අඩුයි. මේ ලෝකේ සියලු ආගම්වල මේ ලෝකේ බොහෝ මේ බුදුදහම හැරුණකොට, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ හැරුණකොට අනිත් සියලු දර්ශනවල පින්වත්නි ප්‍රතිපදාවක්, ඒ කියන්නේ ක්‍රමයක් පෙන්වන්නේ නැහැ. ඒක අපි පැහැදිලිවම මේ වෙලාවේ සඳහන් කළ යුතුයි. කෙනෙකුට නිදහස්ව, निराවුල්ව
මේ ලෝකයෙන් නිදහස් වීමේ එකම ප්‍රතිපදාව තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල විතරයි. ඒ තමයි පරම සත්‍ය. එහෙනම් මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕන මේ සරියුත් මහරහතන් වහන්සේ මේ සූත්‍රයේ බොහෝම ලස්සනට ස්වාමින් වහන්සේලාට පැහැදිලි කරනවා කොහොමද කෙනෙකුගේ හිතේ ද්වේෂය හටගන්නේ, ද්වේෂය හටගන්න ඒ තැන් පහ, ඒ වගේම ඒ තැන් පහේදී කොහොමද ද්වේෂයෙන් හිත නිදහස් කරගන්නේ. ඉතින් ඒ නිසා මේ පින්වත් පිරිසට අපි ආරාධනා කරනවා බොහෝම සාවධානව මේ කාරණේ ශ්‍රවණය කරන්න. මුළු ලෝකේම අපට තරහ හටගන්න ඒ ආකාරය මේ 5 දෙනා අතර ඉන්නවා. සරියුත් මහරහතන් වහන්සේ පළවෙනි කෙනාව පැහැදිලි කරනවා මේ ලෝකේ අපට තරහ හටගන්න පළවෙනි කෙනා. සරියුත් මහරහතන් වහන්සේ කියනවා මේ ලෝකේ අපට පළවෙනියටම තරහ හටගන්න කෙනා තමයි නොපිරිසිදු කාය සමාචාරයක් ඇති, පිරිසිදු වාක් සමාචාරයක් ඇති පුද්ගලයෙක් ගැන අපට හිතේ තරහ හටගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද පින්වත්නි? දැන් අපට මේ ලෝකේ වැඩිපුරම තරහ හටගන්නේ පුද්ගලයෝ විශේෂයිනේ. දැන් අර ආඝාත වත්තු සූත්‍රයේදී පෙන්නනවා නව තැනකම තරහ හටගන්න හේතුව තමයි පුද්ගලයෝ. ඒ කියන්නේ සත්වයෙක් හෝ එහෙම නැත්නම් ජීවී වස්තුන් විශේෂයි තමයි අපට වැඩිපුරම තරහ හටගන්නේ. එතකොට ඒක ආඝාත වත්තු සූත්‍රයේ පෙන්නනවා නව තැනකම අපට ද්වේෂය හටගන්නේ පුද්ගලයන් විශේෂයි. අන්තිම කාරණේ 10 වෙනි කාරණේ විතරයි පෙන්වන්නේ අස්ථාන කෝපය. ඒ කියන්නේ දැන් අවේලාවේ එකපාරටම වැස්සක් කඩාගෙන වැටෙනවා. රෙදි ටික අවුවට දාපු ගමන් හිතපුවක් නැති වෙලාවක වැස්ස කඩාගෙන වැටෙනකොට අපිට මේ ද්වේෂයක් හට ගන්නවා. ඉතින් ඒ වෙලාවේ අපි කල්පනා කරන්න ඕන ඒ වෙලාවේ අපි කාටද කිපෙන්නේ? සමහරලාට ඇවිදගෙන යනකොට ගලක කකුල හැපුණොත් ඒකටත් අපිට තරහ එනවා. දැන් අපේ නොසැලකිල්ලෙන් සමහර විට අසිහියෙන් යනකොට උඩට මතුවලා තිබිච්ච ගලක කකුල වැදිලා අපේම මේ ශරීරයේ වේදනාව හටගත්තේ. ඉතින් ගලට පණ ඇවිල්ලා මේ රෝල් වෙලා ඇවිල්ලා අපේ කකුලේ වැදුණා නෙවෙයි. නමුත් සමහරක් විට අපි එතනත් විශාල වශයෙන් ද්වේෂයක් ඇති කරගන්නවා කිපෙනවා. එතකොට ඒවා සඳහන් කරන්නේ ධර්මයේ අස්ථාන කෝපයේ හැටියට. නමුත් ඒ අස්ථාන කෝපයට වඩා වැඩිපුරම අපට ඇති වෙන්නේ පුද්ගලයන් විශේෂයි තමයි බොහෝ වෙලාවට ද්වේෂය හටගන්නේ. එතකොට එතන පළවෙනි කාරණේ පෙන්නනවා මෙතන අපිට ඒ පුද්ගලයන් අතර ද්වේෂය හටගන්න පළවෙනි කෙනා තමයි ඔන්න කෙනෙක්ගේ කාය සමාචාරය හොඳ නැහැ. ඒ කියන්නේ එයාගේ කායික ක්‍රියා හොඳ නැහැ. හැබැයි එයාගේ වාක් සමාචාරය හොඳයි. ඒ කියන්නේ ඔන්න මිනිස්සෙක් ඉන්නවා එයාගේ මේ කාය කර්ම අපිරිසිදුයි. ඒ කියන්නේ එයා ප්‍රාණඝාත කරනවා, අනිත් අයට කරදර කරනවා, ඒ වගේම හොරකම් කරනවා, ඒ වගේම වැරදි කාමසේවනයන් කරනවා, සමහර විට රහමෙර පාවිච්චි කරනවා, ඒ වගේම බොහෝ සත්වයන්ට හිංසා පීඩා කරනවා. මේ වගේ කය භාවිතා කරලා මේ ලෝකයේ කෙනෙකුට කරන්න පුළුවන් දුෂ්චරිත තියෙනවා නම් කායික වශයෙන් දුෂ්චරිත කරන කෙනෙක් ඉන්නවා. හැබැයි මේ මිනිස්යාගේ වාක් සමාචාරය හොඳයි. ඒ කියන්නේ ඒ කෙනා බොරු කියන කෙනෙක් නෙවෙයි. කේලම් කියමින් අනිත් අය කොටවන කෙනෙක් නෙවෙයි. හිස් වචන කතා කරන කෙනෙකුත් නෙවෙයි. හැබැයි අපිට ඒ වගේ අය විශේෂයි එයා වාක් සමාචාරය කොච්චර හොඳ වුණත් කාය සමාචාරය හොඳ නැත්තම් අනේ මේ මිනිස්සයා මේ වැවක ඉන්න මාළුවෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ. මේ මිනිස්සයා මේ ගමක ඉන්න ඌරෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ. කුකුලෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ. ප්‍රාණඝාත කරනවා. මේ මිනිස්සයා ගහක ගෙඩියක් තියාගන්න දෙන්නේ නැහැ. හොරකම් කරනවා. මේ මිනිස්සයා උදේ ඉඳලා රෑ වෙනකන් රහමෙර පාවිච්චි කරනවා කියලා එක එක කායික මේ අසමාචාර හේතුවෙන් ඔවුන් ගැන කිපෙනවා. දැන් හොඳටම පැහැදිලි නිදර්ශනයක් කිව්වොත් එහෙම දැන් සමහර නිවෙස්වල පියවරු ඉන්නවා. ඒ කියන්නේ තාත්තලා ඉන්නවා.
සමහර විට උදේ ඉඳලා හවස් වෙනකන් වෙහෙසිලා තමන්ගේ ස්වාමි දියණිය දරුවෝ වෙනුවෙන් වෙහෙසිලා වැඩ කරනවා. හැබැයි සමහර විට රහමෙර පාවිච්චි කරලා සමහර විට කායිකව මේ නිවෙස්වල අයට හිංසා පීඩා කරනවා නම් අර තාත්තා උදේ ඉඳලා හවස් වෙනකන් ඒ කරන කැපකිරීම මොනවා කළත් අර ඔක්කොම වැහිලා යනවා ඒ කරන කායික දුෂ්චරිතයේ හේතුවෙන්. එතකොට ඒ වගේ තාත්තලා විශේෂ මොකද වෙන්නේ? කිපෙනවා. ද්වේෂය හට ගන්නවා. එතකොට ආන් ඒ වගේ වාක් සමාචාරය හොඳයි, කාය සමාචාරය හොඳ නැති අය විශේෂයි මේ ලෝකේ ද්වේෂය හට ගන්නවා. ඉතින් අපි පළමු කොටම මේ පුද්ගලයෝ 5 දෙනා විවරණය කරගෙන ඉමු. ඉන් පස්සේ අපි මේ සූත්‍රයේ හැටියට විස්තර කළ මේ පින්නතුන්ට දේශනා කරනවා. දෙවෙනි පුද්ගලයා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා. දෙවෙනි පුද්ගලයාගේ වාක් සමාචාරය හොඳ නෑ, කාය සමාචාරය හොඳයි. දැන් පළවෙනි එක්කනාගේ කාය සමාචාරය හොඳ නෑ, වාක් සමාචාරය හොඳයි. දෙවෙනි එක්කනාගේ වාක් සමාචාරය හොඳ නෑ, කාය සමාචාරය හොඳයි. ඒ අය විශේෂිත අපට ද්වේෂය හට ගන්නවා. ඒ කියන්නේ දැන් සමහර අය ඉන්නවා පුළුවන් තරම් බොරු කියනවා, කේලම් කියනවා, අනිත් අයගේ හිත් බින්දෙන විදිහේ පරුස වචන කියනවා. සමහර විට කතා කළොත් තමන්ටත් අනුන්ටත් අවැඩදායී දේවල්මයි කතා කරන්නේ. හැබැයි මේ පුද්ගලයා කායිකව බොහොම හොඳයි. අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ නැහැ. ප්‍රාණඝාත කරන්නෙත් නැහැ. වැරදි කාමසේවනයන් කරන්නෙත් නැහැ. රහමෙර පාවිච්චි කරන්නෙත් නැහැ. එතකොට මෙයා කාය සමාචාරය හොඳ වුණාට වාක් සමාචාරය හොඳ නැහැ. හැබැයි එහෙම අය මේ කොච්චර හිටියත් එයාගේ වාක් සමාචාරය හොඳ නැත්තම් අන්න ඒ අය විශේෂිත අපේ හිතේ ද්වේෂය හට ගන්නවා. එතකොට දැන් මේ කියන්නේ කවුරු ගැනද? අපිට ද්වේෂය හටගන්න පුද්ගලයෝ 5 දෙනෙක් ගැන මේ කියන්නේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ දැන් එයාලා ගැන අපිට ද්වේෂය හටගන්න හේතු තියෙනවා. ඒ හේතු තිබුණත් මොනම තත්ත්වයක් උඩ නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ උපන් ආඝාතේ ප්‍රහාණය කරන්න. ඒ ද්වේෂය නැති කරන්න. මොකද ඒ අය කෙරෙහි ද්වේෂය ඇති කරගත්තා කියලා ඒක විපාක සකස් වෙන්නේ යාලට නෙවෙයි. ද්වේෂය ඇති කරගන්න අපිට තමයි ඒක විපාක සකස් වෙන්නේ. ඉතින් ආන් ඒ නිසා තමයි සරියුත් මහරහතන් වහන්සේ මේ උපන් ද්වේෂය ප්‍රහාණය කළ යුතුයි කියලා සඳහන් කරන්නේ. ඉතින් ඔන්න තුන්වෙනි පුද්ගලයා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. එයාගේ කාය සමාචාරයත් හොඳ නෑ, වාක් සමාචාරයත් හොඳ නෑ. හැබැයි කාලෙන් කාලෙට සමත විපස්සනා ආදී උතුම් මානසික තත්ත්වයන් නැති කරගන්න මනසක් එයාට තියෙනවා. ඒ කියන්නේ මනෝ සමාචාරය හොඳයි. දැන් පළවෙනි එක්කනාගේ කය හොඳ නෑ, වචනය හොඳයි. දෙවෙනි එක්කනාගේ වචනය හොඳ නෑ, කය හොඳයි, කායික ක්‍රියා හොඳයි. තුන්වෙනි එක්කනාගේ කායික ක්‍රියා හොඳත් නෑ, වාචික ක්‍රියා හොඳත් නෑ. හැබැයි මානසික ක්‍රියා හොඳයි. ඒ කියන්නේ මෙනෙහි කිරීම හොඳයි. මනෝ සමාචාරය ප්‍රසන්නයි. ඒ අය විශේෂිත අපට ද්වේෂය හට ගන්නවා. මොකද දැන් එයාගේ දැන් කලින් දෙන්නගෙම හොඳක් පේන්න හරි තිබ්බනේ. එක්කෝ කායික ක්‍රියාවක් හොඳයි, එක්කෝ වාචික ක්‍රියාවක් හොඳයි. දැන් තුන්වෙනි එක්කනාගේ කායික සමාචාරයත් හොඳ නෑ, මනෝ සමාචාරයත් හොඳ නෑ. හැබැයි මේ කාය සමාචාරයත් හොඳ නෑ, වාක් සමාචාරයත් හොඳ නෑ. හැබැයි මනෝ සමාචාරය හොඳයි. හැබැයි මනෝ සමාචාරය කියන එක පේන එකක් නෙවෙයිනේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා එයා ගැනත් උපන් ආඝාතය දුරු කළ යුතුයි. හතරවෙනි එක්කනා සරියුත් මහරහතන් වහන්සේ විස්තර කරනවා කාය සමාචාරයත් හොඳ නෑ, වාක් සමාචාරයත් හොඳ නෑ, මනෝ සමාචාරයත් හොඳ නෑ. ඒ කියන්නේ එයාගේ ත්‍රිවිධ සමාචාරම අපිරිසිදුයි. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාරය රහමෙරත් පාවිච්චි කරනවා. බොරුත් කියනවා, කේලමුත් කියනවා, හිස් වචනත් කතා කරනවා, පරස වචනත් කතා කරනවා. මානසික වශයෙන් ගත්තාම නිතරම දැඩි ලෝභය, අන් අය කෙරෙහි ඊර්ෂ්‍යාව, ඒ වගේම තමයි මේ දැඩි ක්‍රෝධයෙන් අනිත් අයත් එක්ක පෙළෙන්නේ. එතකොට එයාගේ මනස දුෂ්ටයි. එතකොට ත්‍රිවිධ දුෂ්ටභාවයම එයාගේ තුල තියෙනවා. හැබැයි එයා ගැනත් උපන් ආඝාතය දුරු කළ යුතුයි කියලා සඳහන් කරනවා. පස්වෙනි කෙනා තමයි සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා
කාය සමාචාරයත් හොඳයි. වාක් සමාචාරයත් හොඳයි. මනෝ සමාචාරයත් හොඳයි. ඔන්න එයාගේ ත්‍රිවිධ සමාචාරයම හොඳයි. හැබැයි එහෙම අය ගැනත් මේ ලෝකෙ මිනිස්සු ගැටෙනවයි කිව්වා. අපිට ගැටීම හටගන්නවයි කිව්වා එහෙම අය ගැනත්. එතකොට එහෙම අය ගැනත් උපන් ආඝාතය දුරු කරන්න කියලා කියනවා. ඉතින් මේ කාරණේ අපි ඉස්සරහට සවිස්තරව මේ පින්නතුන්ට පැහැදිලි කරලා දෙනවා. ඉතින් අපි ඉස්සර වෙලාම කළේ මේ අපිට ආඝාතය හටගන්න පුද්ගලයෝ 5 දෙනාව හඳුනගත්තා. මෙන්න මේ පුද්ගලයෝ 5 දෙනා අතරට අපිට මේ ලෝකේ තරහ හටගන්න හැම කෙනෙක්ම ගොනු කරන්න පුළුවන්. එතකොට මේ පින්වත් පිරිස බොහොම සිහියෙන් ශ්‍රවණය කරන්න. සරියුත් මහරහතන් වහන්සේ පළවෙනි කෙනා ගැන විස්තර කරනවා. මේ ලෝකේ අපිට පළවෙනියෙන්ම ද්වේෂය හටගන්න කෙනා තමයි කාය සමාචාරය හොඳ නෑ, වාක් සමාචාරය හොඳයි. අන්න ඒ අය ගැන අපිට මේ ලෝකේ ආඝාතය එහෙම නැත්නම් ද්වේෂය හටගන්නවා. ඔන්න අපි පැහැදිලි කරගමු. දැන් සරියුත් මහරහතන් වහන්සේ මෙතනදී විස්තර කරන්නේ සාධාරණ හෝ අසාධාරණ හේතුවක් මත නමුත් අපේ හිතේ ද්වේෂය හටගන්නවා නම් ඒ ද්වේෂය අපි ප්‍රහාණය කළ යුතුයි. හොඳ, ඒ කියන්නේ ඒක සාධාරණ හෝ අසාධාරණ හේතුවක් මත අපිට හිතේ මොනම විදිහකට හරි හටගන්නේ ද්වේෂයක් නම් ඒ ද්වේෂය අපි ප්‍රහාණය කළ යුතුයි. මම මුලිනුත් සඳහන් කළා මොකද අපේ හිතේ හටගන්න ද්වේෂයට විපාක විඳින්න වෙන්නේ අපිටමයි. වෙන කෙනෙක් ගැන කිපුණා කියලා ද්වේෂය හටගන්නේ අපේ හිතේනේ. දැන් මේ පින්නතුන් මේක හොඳට පැහැදිලි කරගන්න ඕන. දැන් හිතන්න ද්වේෂය කියලා කියන්නේ පින්වත්නි අසුචිය වගේ දෙයක් නම්. කියන්නේ දුර්ගන්ධය හමන ඒ වගේම තමන්ව කිලිටි කරන විදිහේ දෙයක් තමයි අසුචිය කියලා කියන්නේ. එතකොට යම්කිසි කෙනෙකුට අසුචියකින් ගහන්න ගියොත් ඉස්සර වෙලාම අසුචි තැවරෙන්නේ දුර්ගන්ධය හමන්නේ අපිරිසුදු වෙන්නේ කවුද? තමන්මයි. එතකොට අන්න සාධාරණ වේවා අසාධාරණ වේවා යම් හේතුවක් මත තමන්ගේ හිතේ නම් ද්වේෂය හටගත්තේ ඊට විපාක සකස් වෙන්නේ තමන්ටමයි. එතකොට දැන් මේ පළවෙනි කෙනා ගැන උපන් ආඝාතය දුරු කරන්න කියලා සරියුත් මහරහතන් වහන්සේ නිකන් ඉන්නේ. කෙනෙක් ගැන උපන් ආඝාතය මේ කාය සමාචාරය හොඳ නැති, වාක් සමාචාරය හොඳ කෙනෙක් ගැන ආඝාතය හටගත්තොත් කොහොමද එයා ගැන උපන් ආඝාතය දුරු කරන්නේ කියලා සරියුත් මහරහතන් වහන්සේ මේ කාරණිය විස්තර කරනවා ලස්සන උපමාවක් එක්ක. සරියුත් මහරහතන් වහන්සේ උපමාවක් අනුසාරයෙන් තමයි මේක පැහැදිලි කරන්නේ. ඔන්න සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා පාංශුකූලිකාංගයේ සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේ නමක් වඩිනවා. පාංශුකූලිකාංගය කියලා කියන්නේ ඒ ස්වාමින් වහන්සේ චීවර සකස් කරගන්නේ කොහොමද? ඔය පාරවල් වල මේ කවුරු හරි අතෑරලා දාලා ඒ කියන්නේ අයිතියෙන් අතෑරපු කාටවත් අයිති නැති වස්ත්‍රයක් හම්බ වුණොත් ඒ වස්ත්‍රේ ප්‍රයෝජනයට ගත හැකි කොටසක් තියෙනවා නම් ඒ කොටස අරගෙන කොටස් එකතු කරලා තමන්ගේ චීවර සකස් කරගන්න අයට කියනවා මේ පාංශුකූලික චීවර මේ පොරවනවා පාවිච්චි කරනවා කියලා. එතකොට දැන් එහෙම ස්වාමින් වහන්සේ නමක් මාර්ගයේ වඩිනකොට ඒ ස්වාමින් වහන්සේට දැක ගන්න ලැබෙනවයි කියනවා පින්වත්නි පොළොවේට කොටසක් යට වෙලා තියෙන කොටසක් පොළොවෙන් උඩට ඇවිල්ලා තියෙන රෙදි කෑල්ලක්. ඒ කියන්නේ පසට යට වෙලා තියෙනවා කොටසක් පසෙන් උඩට ඇවිල්ලා. එතකොට මේ ස්වාමින් වහන්සේ එතන නතර වෙලා මොකද කරන්නේ? වම් පයින් අර උඩට මතු වෙලා තියෙන රෙදි කෑල්ල පාගගෙන දකුණු පයින් අර පොළොවේ පස් ටික පාදනවා. රෙදි කෑල්ල වැහිලා තියෙන පස් ටික අයින් කරනවා. අයින් කරලා මේ ස්වාමින් වහන්සේ බලනවා මේ රෙදි කෑල්ලේ ප්‍රයෝජනෙට ගත යුතු කොටසක් තියනවාද? ප්‍රයෝජනෙට ගන්න පුළුවන් කොටසක් තියනවාද කියලා බලනවා. එතකොට මේ ස්වාමින් වහන්සේට පේනවා කොටසක මේ පසට යට වෙලා තිබිච්ච කොටස රෙදි කෑල්ල වේයෝ කාලා. හැබැයි පසෙන් උඩට ඇවිල්ලා තියෙන කොටස බොහෝම නිරුපද්‍රිතව තියෙනවා මේ ප්‍රයෝජන සහිතයි. එතකොට මේ ස්වාමින් වහන්සේ මොකද කරන්නේ?
කොටසක් ප්‍රයෝජන සහිතයි කොටසක් ප්‍රයෝජන රහිතයි කියලා ඒක අතෑරලා දාලා යන්නේ. සරියුත් මහරහතන් වහන්සේ කියනවා ඒ ප්‍රයෝජන රහිත කොටස ඉරලා ඒක අයින් කරනවා. ප්‍රයෝජන සහිත කොටස විතරක් අරගෙන ඒ ස්වාමීන් වහන්සේ වඩිනවා. ආන් ඒ වගේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ අපිට අපිරිසිදු කාය සමාචාරය ඇති පිරිසිදු වාක් සමාචාරය ඇති අය ඕන තරම් ප්‍රමාණයක් ගැන අපට හිතේ ද්වේෂය සකස් වෙන අවස්ථා තියෙනවා. ඕන තරම් තියෙන එහෙම අවස්ථා. ආන් ඒ අය ගැන උපන් ආඝාතය දුරු කරන්න කියනවා කොහොමද? එයාලගේ අපිරිසිදු කාය සමාචාරය ගැන හිතන්න එපා කියනවා. පිරිසිදු එක වාක් සමාචාරයක් හරි තියෙනවා නම් ආන් ඒ පිරිසිදු දේ ගැන විතරක්ම හිතන්න කියනවා, මෙනෙහි කරන්න කියනවා. අන්න බලන්න අපිට පින්වත්නි වැරදුණු තැනක් මේ පෙන්නලා දෙන්නේ. මොකද්ද? අපි ගොඩාක් වෙලාවට මේ ලෝකයේ පින්වත්නි මිනිස්සුන්ගේ දකින්නේ හොඳ 10ක් තියෙනවා නම් එකම එක වැරද්දක් තියෙනවා නම් බලන්නේ 10ක් වෙච්ච හොඳ දිහා නෙවෙයි. එකම එක වැරද්දක් තියෙනවා නම් ආන්ගේ එකම එක වැරද්දම විතරක් උලුප්පන ගතියක් මේ අපේ හිතවල තියෙනවා. එතකොට අන්න ඒකම තමයි පින්වත්නි ගැටීම වැඩි වෙන්න හේතුව. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ පින්වත්නි හිතන විදිහ වෙනස් කරපු දහමක් නේ. එතකොට දැන් සරියුත් මහරහතන් වහන්සේ මේක බොහොම ලස්සනට පැහැදිලි කරනවා. කෙනෙක්ගේ හිතේ මෙන්න මේ විදිහට ආඝාතය හටගත්තොත් ඒ ආඝාතය නැති කරන්න නම් මොකද්ද කරන්න ඕන? අන්න අර අපිරිසිදු කාය සමාචාරයක් තියෙනවා නම් ඒක ගැන හිතන වාරයක් පාසා මොකද වෙන්නේ? ද්වේෂය වැඩි වෙනවා. හැබැයි පිරිසිදු වාක් සමාචාරයකුත් තියෙනවා. ඒක හිතන්නේ. අන්න ඒක හිතන්න කියනවා. ඒකම විතරක් හිතන්න. එතකොට අන්න ඒ පළවෙනි පුද්ගලයෝ කෙරෙහි ඇතිවෙච්ච ආඝාතේ ප්‍රහාණය වෙනවයි කිව්වා. ඉතින් මේ වෙලාවේ අපි මේ පින්නතුන්ට සිහිපත් කරනවා. මං කලිනුත් මේ පින්නතුන්ට මේ උදාහරණය ගත්තා. සමහර වෙලාවට ඔන්න ඔය කොටසට වැටෙන්න පුළුවන් මේ ලෝකේ ඉන්න සමහර තාත්තලා. දැන් ගොඩාක් සමහර දරුවන්ට ඒ වගේම ගෙවල් වල ඉන්න ස්වාමී දියණිවරුන්ට තමන්ගේ තාත්තලා ගැන තරහ හට ගන්න අවස්ථාවක් නේ උතන. ඒ කියන්නේ මොකද්ද? දැන් සමහර තාත්තලා ඉන්නවා උදේ ඉඳලා රෑ වෙනකන් සමහර විට මේ නිදි මරාගෙන සමහරක් විට වෙහෙසෙනවා. කායිකව පුදුම තරම් විදිහට වෙහෙසෙනවා. මේ ඒ කවුරු වෙනුවෙන්ද වෙහෙසෙන්නේ? තමන්ගේ ස්වාමී දියණිය ඒ වගේම තමන්ගේ දරුවෝ වෙනුවෙන් වෙහෙසෙනවා. දැන් සමහර උදවිය ඉන්නවා අපි දන්නවා මුළු ජීවිත කාලෙම සමහරක් විට පිට රටවල් වල නැත්තම් මේ පිට දේශාන්තර වලට වෙලා තමන් හදපු තමන්ගේ ගෙදරටවත් වෙලා තමන්ට නිදහසේ නිදා ගන්නවත් නැතුව සමහර විට නිදා ගන්නවත් හරියට තැනක් නැතුව මේ තමන්ගේ මාතෘ භූමියෙන් පිට වෙලා සමහර විට අවුරුදු ගණන් පිට රටවල් වලට වෙලා දුක් මහන්සි වෙනවා, හම්බ කර මුදල් මෙහෙට එවනවා. තමන්ගේ දරුවෝ පෝෂණය කරනවා. හැබැයි ඒ අය යම් දවසක ඇවිල්ලා සමහර විට අපි හිතමු කායික දුෂ්චරිතවල සමහරක් විට යෙදුණොත්, ඔන්න සුරාපානයක් කළොත්, එහෙම නැත්නම් සමහර විට ගෙදර උදවියට තාඩන පීඩන කළොත්, ගැහුවොත්, මේ සමහර විට බොහොම කායිකව හිංසා කළොත් අන්න ඒත් එක බොහොම කිපෙනවා. හැබැයි ඊට පස්සේ සමහරක් අය ඒ අයව මුළු ජීවිත කාලෙටම තමන්ගෙන් අයින් කරන මට්ටමට ඒ එකම එක හේතුවක් දකිනවා. හැබැයි අපි එතන පොඩ්ඩක් සංවේදීව කල්පනා කළ යුතු දෙයක් තියෙනවා. ජීවිත කාලෙම සමහර විට අපි වෙනුවෙන් කැපකිරීම කරපු කෙනෙකුට අර වගේ එකම එක වැරද්දක් දිහා සමහරක් විට දැකලා ඒ අය ගැන අපහැදෙනවා නම් ඒක අපේ තුල තියෙන දුර්ගුණයක්. දැන් ඒකෙන් කියන්නේ වරදවා ගන්නට එපා, ඒ කෙනා යහපත්, අපේ තුලයි මේ සියලු වැරද්ද තියෙන්නේ, සියල්ල අපි දකින්න ඕන මේ විදිහට කියලා. එහෙම නෙමෙයි. සරියුත් මහරහතන් වහන්සේ මේ දේශනා කරන්නේ තමන්ගේ හිතේ හටගත්ත ද්වේෂය නැති කරන ක්‍රමය. එතකොට එයාලා ගැන අපිට ද්වේෂයක් ඇති වුණොත්, දැන් විශේෂයෙන්ම මේක අපිට වැදගත් වෙනවා අම්මලා තාත්තලා විශේෂයි. මොකද අම්මලා තාත්තලා කරන වැරදි වලට ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගේ වැරද්දේදී අපි තරහ ගන්න එක සාධාරණයි කියලා ගන්නවා නම් ඒක එතන ධර්ම විරෝධී. මොකද ඒ අය කරන වැරදි වලට එයාලට විපාක සකස් වෙනවා.
අපි කරන දැන් එයාලා වැරද්දක් කරනවා කියලා අපි හිතේ ද්වේෂය හටගත්තා අපි ඇති කරගත්තා කියලා ඒක අපිට නිදහසට කාරණයක් නෙවෙයි. ඒකයි මම කලින් සඳහන් කළේ සාධාරණ වේවා අසාධාරණ වේවා. දැන් සමහර අය කල්පනා කරනවානේ සාධාරණ හේතුවකටයි මම මේ කිපෙන්නේ කියලා. එහෙම බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියලා නෑ සාධාරණ හේතුවකට ඇති කරගන්න ද්වේෂය විපාක රහිතයි කියලා නෑ. සාධාරණ වේවා අසාධාරණ වේවා කොතනක හරි ද්වේෂය කියන එක හට ගන්නවා නම් ඒක Tamanටමයි විපාක සකස් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පින්වත් පිරිස කල්පනා කරන්න කෙනෙක්ගේ එක වැරදි කාය සමාචාරයක් නිසා ඒ කෙනා ගැන ද්වේෂය හට ගන්නවා නම් ආඝාතය හට ගන්නවා නම් ඒ අපිරිසිදු කාය සමාචාරය හිතන්න එපා ඒක අමතක කරන්න. හැබැයි ඒ කෙනා අපි වෙනුවෙන් කරපු හොඳ දේවල් ඇති. සමහර විට යාගේ වාක් සමාචාරය හොඳයි. ආන්ගේ හොඳ වාක් සමාචාරය ගැනම හිතන්න කියනවා. එතකොට අන්න ඒ විදිහට හිතනකොට මොකද වෙන්නේ? උපන් ආඝාතේ ප්‍රහාණය වෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා. හරියට උපමාවක් දෙනවා කොහොමද? අර පාංශකූලිකාංගේ සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේ පාරේ ඇවිදගෙන යනකොට පොළවට යට වෙලා තිබිච්ච රෙදි කෑල්ලේ වම් කකුලෙන් පාගගෙන දකුණු කකුලෙන් ඒ රෙදි කෑල්ල මතු කරගෙන අර පස් ටික ඉවත් කරලා ඒකේ ප්‍රයෝජන රහිත කෑල්ල ඉරලා පැත්තකට දැම්මා. අන්න කාය සමාචාරය අමතක කළා. ප්‍රයෝජන සහිත කෑල්ල විතරක් ඉරලා ප්‍රයෝජනයට ගත්තා. වාක් සමාචාරය ගැන විතරක් හිතුවා. අන්න ඒ විදිහට උපන් ආඝාතය දුරු කළ යුතුයි කියලා සරියුත් මහ රහතන් වහන්සේ විස්තර කරනවා. දෙවෙනි පුද්ගලයා තමයි වාක් සමාචාරය හොඳ නෑ, කාය සමාචාරය හොඳයි. ඉතින් එහෙම අය ගැනත් අපිට ද්වේෂය, තරහ, ක්‍රෝධය හට ගන්නවා. දැන් එහෙම අය සමහර විට අපේ සමාජයේ බොහොම ඉන්නවා. ඒ කියන්නේ ඒ අය කායිකව සමහර විට මේ ලෝකේ දුස්චරිත කරන්නේ නැහැ. ප්‍රාණඝාත කරන්නේත් නැහැ. අනිත් අයගේ දේවල් හොරකම් කරන්නේත් නැහැ. වැරදි කාම සේවනයන් කරන්නේත් නැහැ. රහමිර පාවිච්චි කරන්නේත් නැහැ. හැබැයි සමහර විට ගමේම තියෙන ඕපදෝප හොය හොයා එක එකනා කොටවන අදහසින් කේලම් කියනවා. ඒ වගේම බොරු කියනවා. වෙච්ච දෙයක් වෙච්ච නැති හැටියටත් වෙච්ච නැති දෙයක් උන හැටියටත් මේ විදිහට අනිත් අය රවටන අදහසින් බොරු කියනවා. ඒ වගේම තමයි කට ඇරියොත් අනිත් අය පීඩාවට පත් වෙන විදිහේ පරුස වචන කියනවා නම්. මේ කියන්නේ අනිත් අයගේ හිත බිඳෙන විදිහේ සැර වචන කියනවා නම්. ඒ වගේම තමයි කතාවට අහු වුණොත් හිස් වචනම කී ඉන්නවා නම් අන්න ඒ අය කෙරෙහිත් අපිට ද්වේෂය හට ගන්නවා. කොහොමද? ආපෝ ඒ මිනිස්සයා නම් හරියට ඕපදූප හොයනවා. අනිත් අයගේ දේවල්මයි කියව ඉන්නේ කියලා Tamanට එහෙම අය ගැන ද්වේෂය හට ගන්න පුළුවන්. ඉතින් දැන් මේ කල්පනා කරන්න මේ කියන අය කෙරෙහි Tamanට ද්වේෂය හට ගන්නවා. මෙහෙම මේ තරහ හට ගන්න එක්කෙනෙක් හරි Tamanගේ හිතේ තරහ හට ගන්නා ඉන්න පුළුවන්. එතකොට අන්න ඒ අය ගැනත් සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා උපන් ආඝාතය දුරු කළ යුතුයි. කොහොමද උපන් ආඝාතය දුරු කරන්නේ? ඒකටත් සරියුත් මහරහතන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා. ඔන්න දීර්ඝ ගමනක් යන්න ආරම්භ කරපු මිනිස්සෙක් වනාන්තරයක් මැද්දෙන් ඇවිදගෙන යනකොට මේ මිනිස්සයාට එනවා මහා පිපාසයක්. ඒ මිනිස්සයාට පිපාසයක් ආවට බොන්න වතුර නැහැ. හැබැයි ටිකක් ඉස්සරහට ඇවිදගෙන යනකොට පේනවා පොකුණක් තියෙනවා. පිරිසිදු පැන් පිරිච්ච පොකුණක්. පොකුණේ තියෙන පැන් පිරිසිදුයි. හැබැයි මේ පොකුණ පාසි පරඬැල් වලින් වැහිලා තියෙන්නේ. පොකුණේ තියෙන ජලය පිරිසිදුයි. හැබැයි මේ පොකුණ වැහිලා තියෙන මොන වගේන්ද? පාසි පරඬැල් වලින් වැහිලා තියෙන්නේ. එතකොට මේ පුද්ගලයා මේකේ පාසි පරඬැල් තියෙනවනේ කියලා හැරිලා යන්නේ නැහැ. මොකද කරන්නේ? පොකුණට බහිනවා. පොකුණට බැහැලා අර පාසි පරඬැල් පිරීලා තියෙන ඒ ජලයේ මොකද කරන්නේ? අත් දෙක වතුරට දාලා දෙපැත්තට පාද ගන්නවා. ඒ කියන්නේ පාසි පරඬැල් අත් දෙකින් දෙපැත්තට ඉවත් කරනවා. ඉවත් කළා මොකද කරන්නේ? පිරිසිදු වතුර පාද ගන්නවා. පාදගෙන දෝතිම් අර පිරිසිදු පැන් අරගෙන පිපාසය නිවාගෙන රිසිස්තාක් පැන් පානය කරලා පිපාසය නිවාගෙන තමන්ගේ ගමන ආයෙත් යන්න ආරම්භ කරනවා. අන්න සරියුත් මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට මතක් කරනවා අන්න වාක් සමාචාරය හොඳ නැති කාය සමාචාරය හොඳ ඇතැම් මිනිස්සු ගැන ද්වේෂය හටගත්තාම
එයාලා ගැන උපන් ආඝාතය දුරු කළ යුතුයි කියනවා. හරියට කොහොමද? එයාලගේ අර අපිරිසිදු වාක් සමාචාරය හිතන්න එපා කියනවා. අමතක කරන්න කියනවා. හරියට කොහොමද? අර මිනිසයා අර පොකුණට බැහැලා අත් දෙකින්ම පාසි පරණැල් දෙපැත්තට කරා වගේ ඉවත් කරා වගේ පිරිසිදු කාය සමාචාරය මතු කරගත්තා. හරියට අර වතුර ටික මතු කරගත්තා වගේ එයාගේ පිරිසිදු කාය සමාචාරයේ විතරක්ම හිතන්න කියලා කියනවා. දැන් ඔන්න ඔය තැනට වැටෙන්න පුළුවන් බොහෝ විට නිවසක ඉන්න ගෘහණියක්. එහෙම නැත්නම් දරුවන්ට නම් තමන්ගේ ගෙදර ඉන්න අම්මා. දැන් බොහෝ වෙලාවට දරුවෝ අපිට කියන දෙයක් තමයි අනේ අපේ අම්මලාගේ මේ කියවිල්ල සමහරක් වෙලාවට අපිට මහා වදයක්. ඉතින් දැන් බොහෝ විට අම්මලා පුරුදු වෙලා ඉන්නේ සමහර විට ස්වාමියා හෝ දරුවෝ හෝ කරන වැරදි වලට බොහෝ විට කෑ ගහනවා. සමහර විට පරුස වචනින් කෑ ගහන ඇතැම් උදවිය ඉන්නත් පුළුවන්. එතකොට අන්න ඒ අයගේ ඒ අපිරිසිදු වාක් සමාචාරයේ හේතුවෙන් සමහර විට බොහෝම අප්‍රසාදයක් ගැටීමක් සකස් වෙනවා. එතකොට ඒ වෙලාවට හිතන්න ඕන කොහොමද? අනේ දැන් අපි හිතමු අම්මා ගැන නම්. අම්මා ගැන නම් එහෙම Tamanට ද්වේෂයක් හටගත්තේ කියපු වචන වලට තරහ හටගන්න හිතන්න ඕන. අනේ මම පුංචි කාලේ මොන තරම් අපේ අම්මා මගේ කැතකුණු අත ගන්න නැද්ද? දැන් ස්වාමි දියණිය ගැන නම් Tamanට එහෙම ගැටීමක් ඇති වුණේ අනේ මේ මිනිස්සයා උදේ නැගිට වෙලාව ඉඳලා උදේටත් වෙනවා, දාවටත් වෙනවා, රැටත් වෙනවා කොච්චර වැඩ කරනවද? කොච්චර රෙදි හොදනවද? කොච්චර ගෙවල් දොරවල් ලස්ප්‍රස් කරනවද? ඒ විතරක් නෙමෙයි තවත් කරන්න තියෙන සියලුම වැඩ කටයුතු කරනවා. ඒ වගේම මේ මිනිස්සයා මේ ප්‍රාණඝාත, දත්තාදාන, කාමමිත්‍යාචාර මේ දේවල් කරන්නේ. නමුත් මේ වචනේ අපිරිසිදුයි තමයි. නමුත් ඒ අපිරිසිදු වචනේ ගැන හිතන්න එපා කියනවා. ඒ කරන කායික කැපකිරීමම හිතන්න කියලා කියනවා. එතකොට අන්න එයා ගැන උපන් ආඝාතය දුරු වෙනවායි කියනවා. ඉතින් දැන් කල්පනා කරන්න පින්වත්නි අපිට යමෙක් කෙරෙහි ද්වේෂය හටගත්තාම අපිට ද්වේෂය හටගන්න හේතු වෙච්ච ඒ කාරණේ විතරමයි අරමුණු වෙන්නේ. එතෙක් දැන් සමහර විට ඒ කෙනා කරලා තියෙන කැපකිරීම බොහෝම වැඩි. නමුත් ඒ කරපු බොහෝ කැපකිරීම වැහිලා යනවා සමහරක් විට ඒ පුංචි මේ දුෂ්චරිතකින්. හැබැයි පින්වත්නි මෙන්න මේ කාරණේත් අපි තේරුම් ගන්න ඕන සත්පුරුෂයාගේ ලක්ෂණය තමයි ඒ කියන්නේ සත්පුරුෂයෙකුගේ ලක්ෂණයක් කෙනෙකුගේ එක පුංචි හොඳක් හරි තියෙනවා නම් ඒ හොඳ දකින්න එක. එතකොට අපි කල්පනා කරන්න ඕනේ කෙනෙක්ගේ හොඳ රාශියක් තියෙද්දි එකම එක පුංචි වැරද්දක් හින්දා කෙනෙක්ව තලා පෙලා දානවා නම් පීඩාවටපත් කරනවා නම් ඒක අපේම තියෙන අසත්පුරුෂකමක්. ඒ නිසා අපි පුළුවන් දැන් අපි මේ සත්පුරුෂ භූමියකටපත් වෙන්න උත්සාහ කරන්නේ. එතකොට අපි කල්පනා කරන්න ඕනේ එහෙනම් අපේ ළඟ ඒ සත්පුරුෂ ගුණ දියුණු කරගන්න ඕනේ. දැන් මේ දේවල් මේ කියනකොට මේක ඇත්ත නේන්නම් කියලා හිතෙනවා. හැබැයි මේක සාමාන්‍ය ජීවිතේ ක්‍රියාවට ගන්න යනකොට පින්වත්නි හරිම අමාරුයි. ඒ නිසා මේ පින්වත් පිරිසට අපි ආරාධනා කරන්නේ මොකක්ද? අන්න ඒකමයි කළ යුත්තේ. මොකද්ද? මේක සාමාන්‍ය ජීවිතේ මේ කියන දේ ප්‍රායෝගික කර ගැනීමමයි. එතකොට ඒකට තමයි මේ පුහුණුව, ඒකට තමයි අපි මේ දේශනාවන් ශ්‍රවණය කරන්නේ. ඉතින් මේ සරියුත් මහරහතන් වහන්සේ එතකොට ඔන්න පුද්ගලයෝ දෙන්නෙක් ගැන උපන් ආඝාතය දුරු කරන ක්‍රමය මෙතන ඉගැන්වුවා, සඳහන් කළා. ඊළඟට තුන්වෙනි කෙනා තමයි අපිට මේ ලෝකේ ද්වේෂය හටගන්නවා. කාය සමාචාරයත් හොඳ නැහැ, වාක් සමාචාරයත් හොඳ නැහැ. හැබැයි යාගේ කාලෙන් කාලෙට දියුණු කරගත්ත සමත විපස්සනා ගුණ තියෙනවා. ඒ කියන්නේ මනෝ සමාචාරය හොඳයි. හැබැයි මෙන්න මෙතනදී අපිට පොඩි ගැටලුවක් තියෙනවා. මොකක්ද? දැන් කලින් දෙන්නගෙම අපිට පේන්න දෙයක් තිබ්බා, ගුණයක් තිබ්බා. මොකද්ද? කාය සමාචාරයත් පේනවා, වාක් සමාචාරය ඇහෙනවනේ කනට. නමුත් මෙතන කාය සමාචාරයත් හොඳ නැහැ, වාක් සමාචාරයත් හොඳ නැහැ. හැබැයි මනෝ සමාචාරය හොඳයි. ඒ කියන්නේ කාලෙන් කාලෙට මෙයා මේ ඔන්න පොයේ දවසකට හරි ගිහිල්ලා සිල් සමාදන් වෙනවා. මනස තමන්ගේ හිත සීලයක සමාදන් කරනවා, භාවනා කරනවා මාසෙකට සැරයක් හරි. හැබැයි අනිත් දවස් 29ම ගමේ ඉන්නකොට මොකද කරන්නේ? කායිකවත් වැරදි කරනවා, වාචසිකවත් වැරදි කරනවා. එහෙම අය ගැනත් අපිට ද්වේෂය හට ගන්නවා. හැබැයි සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා එහෙම අය ගැනත් උපන්නාඝාතය දුරු කළ යුතුයි. එහෙම අය ගැනත් උපන්නාඝාතය දුරු කළ යුතුයි. ඒකට දෙනවා සරියුත් මහරහතන් වහන්සේ බොහොම ලස්සන උපමාවක්. දැන් මේක දුෂ්කරයිනේ.
ඒකට දුෂ්කර උපමාවක්ම දෙනවා. ඔන්න තවත් මිනිස්සෙක් දීර්ඝ ගමනක් යන්න මාර්ගයට පිළිපන්ව ඉන්නවා. මේ මිනිස්සයාටත් මොකද වෙන්නේ? ටිකක් දුර ඇවිදගෙන යනකොට හරිය තිබහයි. ඉතින් මේ මිනිස්සයාට වතුර බොන්න පැන් මේ ගලාගෙන යන තැනක්වත් පොකුණක්වත් මොකක්වත් නැහැ. හැබැයි මේ මිනිස්සයාට පේනවා ඉස්සරහට ඇවිදගෙන යනකොට ගවයෝ ගියපු තැන්වල ඒ කියන්නේ මේ ගවයන්ගේ කකුල් එරිච්ච තැන්වල මේ ඒ ගෝ කුරවල වතුර පිරීලා. ඒ කියන්නේ ගවයන්ගේ පිය සටහන් මේ පින්නතුන් දන්නව ඇතුළට එබෙනවනේ. ඒවට කියනවා කුර. අන්නේ ගෝ කුරවල ගෝ කුර සටහන් වල වතුර එකතු වෙලා තියෙනවා. එතකොට මේ මිනිස්සයා කල්පනා කරන මේක අත දාලා ගන්න ගියොත් කොලයකින් ගොටුවක් හදලා වතුර ගන්න ගියොත් මේක කැලැත් වෙලා තවත් බොර වෙනවා. ඒ නිසා මොකද කරන්නේ? මම දෙදන දෙවැලමිට බිම තියලා හරියට ගවයෙක් වගේ ඒකට කියන චතු ගුණ්ඩිකව අත් දෙකයි කකුල් දෙකයි බිම තියලා හරියට ගවයෙක් වගේ මේ බිමට පාත් වෙලා කටින්ම වතුර උරාගෙන බොනවා. එතකොට බලන්න අර පළවෙනි උපමා දෙකට වඩා මේ උපමාව ටිකක් අමාරුයි. එතකොට මේ අන්න ඒ වගේ මේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා අර මිනිස්සයා අර දුෂ්කර කාර්යයක් කළා වගේ කාය සමාචාරයත් වාක් සමාචාරයත් අපිරිසිදු. නමුත් මනෝ සමාචාරය හොඳ. ඒ මිනිස්සෙක් ගැන තමන්ගේ හිතේ ද්වේෂය හටගත්තොත් එයාගේ නරක කාය සමාචාරයත් වාක් සමාචාරයත් අමතක කරන්න කියනවා. පිරිසිදු මනෝ සමාචාරය ගැන විතරක්ම හිතන්න කියනවා. ආන් එතකොට ඒ කෙනා ගැන උපන්න ආඝාතය දුරු වෙනවයි කිව්වා. හොඳ. එතකොට අන්න ඒ විදිහට මෙනෙහි කරනකොට එයා ගැන උපන් ද්වේෂය ප්‍රහාණය වෙනවා කිව්වා. ඉතින් පින්වත්නි කාල වේලා ඉක්ම යන නිසා අවසාන පුද්ගලයෝ දෙන්න ගැන බොහොම කෙටියෙන් මේ පින්නතුන්ට විස්තර කරනවා. එතකොට හතරවෙනි කෙනා තමයි කාය සමාචාරයත් හොඳ නැහැ, වාක් සමාචාරයත් හොඳ නැහැ, මනෝ සමාචාරයත් හොඳ නැහැ. ඉතින් මෙන්න මේ කෙනා ගැන නම් ද්වේෂය ඇති කරගත්තට කමක් නැහැ කියලා සමහරක් කෙනෙක් හිතන්න පුළුවන්. නැහැ. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ත්‍රිවිධ සමාචාරයේම හොඳ නැති අය ගැනත් උපන් ආඝාතය දුරු කළ යුතුයි. ඒකට දෙනවා ලස්සන උපමාවක්. කොහොමද? ඔන්න බොහෝම පීඩාවටපත්, ගිලන්භාවයටපත්, ඒ වගේම කිසිම ආහාරයක් නැති බොහෝම පීඩාවටපත් වෙච්ච මිනිස්සෙක් දීර්ඝ මාර්ගයකට පිළිපන්ව ඉන්නවා. ඒ කියන්නේ දුර ගමනක යෙදෙමින් ඉන්නවා. මේ මිනිස්සයාට සාපිපාසාව නිවා ගන්න ආහාරයක්, ජලය නැහැ. එතකොට මේ මිනිස්සයා යන්නේ දීර්ඝ ගමනක්. ඉස්සරහින් තියෙන නගරයක් දීර්ඝයි, පිටිපස්සෙන් තියෙන මාර්ගයත් බොහොම දීර්ඝයි. එතකොට මේ මිනිස්සයාව දකින්න තවත් ඥානවන්ත සත්පුරුෂයෙක්. ඒ පුරුෂයා මේ මිනිස්සයා ගැන හිතනවායි කියනවා අනේ මේ මිනිස්සයාගේ සාපිපාසාව නිවා ගන්න වතුර ආහාර ලැබෙනවා නම්, අනේ මේ මිනිස්සයාගේ මේ ගිලන්භාවය නැති කරගන්න සුදුසු උපස්ථායකයෙක් හම්බෙනවා නම්, අනේ මේ මිනිස්සයාට ගිමන් හැරගන්න සුදුසු ക്ഷേම භූමියක් හම්බෙනවා නම් කියලා ඒ මිනිස්සයා ගැනම බලනව, මෙනෙහි කරනවා. කොහොමද? අනුකම්පා සහගතව. ආන් ඒ විදිහට කෙනෙක් ගැන අනුකම්පාවෙන් බලනවා වගේ ත්‍රිවිධ දුෂ්චරිතයේ මේ දෙන අය ගැන අනුකම්පාවෙන් බලන්න කියනවා. දැන් අපි කල්පනා කරනවානේ සමහර මේ ත්‍රිවිධ දුෂ්චරිතයේ මේ දෙන අයට අනුකම්පාවක් ඕන නැහැ. ඒ අය රාජ අපරාධකාරයෝ විදිහට එල්ලලා දාන්න ඕනේ කියලා. එහෙම නැහැ පින්නත්නි. අන්න එහෙම අය ගැන ද්වේෂය හටගත්තොත් එයාලා ගැන හිතන්න කියනවා මෙයාලා මේ දුෂ්චරිත අතෑරියොත් හොඳයි. මොකද මේ කාය වාක් මනෝ දුෂ්චරිත හේතුවෙන් මේ අය ඊළඟ ජීවිතය යන්නේ කොහෙටද? අනිවාර්යයෙන්ම නිරේට යනවා. මේ දුෂ්චරිත කරන ගමනුත් ඉන්නේ මෙයාලා හරි පීඩාවෙන්. දැන් සමහර අය ඉන්නවා පොලිසියට අහු වෙලා, එහෙම නැත්නම් සමාජ ගැරහුම් වලට ලක් වෙලා, සමහර විට බොහෝම පීඩාවටපත් වෙච්ච අය ඉන්නවා. අන්න ඒ අය ගැන හිතන්න කියනවා අනේ මේ මිනිස්සයා මේ දුෂ්චරිතය අතාරිනවා නම්, මේ මිනිස්සයා හොඳ මාර්ගයට එනවා නම්. දැන් භාග්‍යවතුන් වහන්සේ දේවදත්ත ස්වාමීන් වහන්සේ ගැන කොහොමද බැලුවේ? ආන් ඒ වගේ. දැන් අහනවනේ මේ ඇයි මේ දේවදත්ත හාමුදුරුවෝ මේ නිගණ්ඨයෝ එක වෙලාවක චෝදනා කරනවා බුදුරජාණන් වහන්සේට මේ දේවදත්ත හාමුදුරුවෝ ගැන නිතරම මේ මොකද බුදුරජාණන් වහන්සේ කියනවා දේවදත්ත ස්වාමීන් වහන්සේ නිරේ ස්වභාව කොටගෙන ඉන්නේ. එතකොට ඒකට චෝදනා කරනවා මේ නිගණ්ඨයෝ බුදුරජාණන් වහන්සේ ළඟ කරුණාවක් නැහැ.
බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා මම හරියට දේවදත්ත ගැන බලන්නේ හරියට මේ බොහෝම ඥානවන්ත පුරුෂයෙක් එක පුරුෂයෙක්ව දකිනවා අසුචි වලකට වැටලා ඉන්නවා හැම තැනම අසුචි තවරගෙන. හැබැයි අර වලෙන් උඩ ඉන්න මිනිස්සයා අසුචි තවර ගන්න කැමති නැහැ. ඒ මිනිසයා වල වටේම කැරකි කැරකි බලනවා මේ මිනිසයාගේ අස්ලෝමයක අග වදින තැනකවත් අසුචි නොතර වුණ තැනක් තියෙනවද අන්න එතනින් හරි අල්ලලා ගොඩට ගන්න. ආන් ඒ වගේ අනුකම්පාවකින් තමයි කියනවා මම දේවදත්තගේ හිත දිහා බලන්නේ එක සත්පුරුෂ හැඟීමක්වත් තියෙනවද කියලා මේ මිනිස්සයාව බේරගන්න. නමුත් දේවදත්තගේ එහෙම එකක් නැහැ. ඒකයි මං දේවදත්ත නිරේ යනවා කියලා කියන්නේ කියනවා. ඉතින් එච්චර අකටයුතුකම් කරපු කෙනෙක් ගැනත් බුදුරජාණන් වහන්සේ බැලුවේ එහෙම. එතකොට අන්න අපිට පුළුවන්කමක් තියෙන්න ඕන ත්‍රිවිධ දුෂ්චරිතයේ මේ දෙන කෙනෙක් ගැන වුණත් අනුකම්පා සහගතව බලන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඊළඟට පස්වෙනි කෙනා ගැන කියනවා කවුද? කාය සමාචාරයත් හොඳයි, වාක් සමාචාරයත් හොඳයි, මනෝ සමාචාරයත් හොඳයි. අන්න එහෙම අය ගැනත් ආඝාතය උපදිනවා. ඉතින් මේ අයට හිතෙන්න පුළුවන් ඉතින් එහෙම අය ගැන ආඝාතය හට ගන්නවාද? ඉතින් ඒ කියන්නේ ත්‍රිවිධ සමාචාරයේම හොඳ අය ගැනත් ආඝාතය හට ගන්නවා. දැන් දේවදත්ත හාමුදුරුව බුදුහාමුදුරන්ට කිපුණේ. දේවදත්ත හාමුදුරුව විතරක් නෙමෙයි මේ දැන් මේ භාග්‍යතුන් වහන්සේට කිපිච්ච තවත් අය ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ශ්‍රාවකයන් මහරහතන් වහන්සේලාට කිපිච්ච මිනිස්සු ඉන්නේ. උන්වහන්සේලා කායිකව වැරදි කළා නෙමෙයි. වාචසිකව වැරදි කළා නෙමෙයි. මානසිකව වැරදි කළා නෙමෙයි. නමුත් කිපෙනවා. ඒකට සරියුත් මහරහතන් වහන්සේ දෙන උපමාවක් කොහොමද? හරියට යහපත් පුරුෂයෙක් මේ සැප කැමති පුරුෂයෙක් මේ දීර්ඝ ගමනක් යනකොට මේ මිනිස්සයා දකිනවා තමන් පීඩාවට විඩාවට පත් වෙලා ඉන්නකොට බොහෝම තුරු අදුලක්. ඒ කියන්නේ ගස් වලින් පිරිච්ච රම්‍ය වනයක්. ඒ වනයේ තියෙනවා බොහෝම සිසිල් දිය පිරිච්ච පිරිසිදු පොකුණක්. එතකොට මේ මිනිස්සයා මේ ගිමන් නිවා ගන්න මේ පොකුණට බැහැලා රිසිසේ පැන් බීලා රිසිසේ පැන් පහසු වෙලා ඒ කියන්නේ නාලා අර තුරු හෙවණට ගිහිල්ලා මද කාලයක් සැතපීලා විවේක අරගෙන නැවතත් තමන්ගේ ගමන යන්න වගේ තමන්ට පිරිසිදු කාය වාක් මනෝ සමාචාර සහිත අය ගැන ද්වේෂය හටගත්තොත් එයාලගේ පිරිසිදු කාය සමාචාරෙම හිතන්න කියනවා. පිරිසිදු වාක් සමාචාරෙම හිතන්න කියනවා. පිරිසිදු මනෝ සමාචාරය ගැනම හිතන්න කියනවා. ආන් එතකොට උපන් ආඝාතය දුරු වෙනවයි කිව්වා. ඉතින් පින්වත්නි කාල වේලාව ඉක්ම ගියපු නිසා මීටත් වඩා දේශනාව දීර්ඝ කරන්න අපට අවස්ථාව නැහැ. ඉතින් මේ පින්වත් පිරිස මේ දෙවැනි ආඝාත පටිවිණය සූත්‍රය හොයාගෙන පරිශීලනය කරන්න තවත් දේශනාවලින් අහලා දැනගන්න. ඉතින් මේ සාරාංශ වශයෙන් අප කළ දේශනාව සරියුත් මහරහතන් වහන්සේ ස්වාමින් වහන්සේලාට මේ ලෝකේ අපට ද්වේෂය හටගන්න තැන් පහක් ගැන බොහොම පැහැදිලිව විස්තර කරලා ඒ තැන් පහේදීම ද්වේෂය ප්‍රහාණය කරන පිළිවෙල උපමාත් එක්ක විස්තර කළා. ඉතින් මේ පින්නතුන්ට අපි ආරාධනා කරනවා තමන්ගේ හිතේ මේ ලෝකයේ පිළිබඳව ඇතිවෙච්ච ඒ ආඝාතය මේ ප්‍රතිපදාවේ සමාදන් කරවමින් දුරු කරමින් මේ ජීවිතයේදීම මමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නවා කියලා හොඳ අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් ඇති කර ගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සුළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ සියලු කුසල් ඒකාන්ත උපනිශ්‍රය වේවා.